උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පරලෝ සැපත් ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ මූලික අභිප්‍රායයෙන් යුතුව පවුලේ දූ දරුවන් විසින් මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලය පරලෝ සැපත් වන්නට යෙදුණු KM ස්වර්ණසිංහ සහ MA කරුණාවති යන දෙමාපියන්ටත් HM රත්නායක සහ LHM පොඩිමැණිකේ යන දෙමාපියන්ටත් චන්ද්‍රසිරි සර්දාසේන හෙට්ටි හේවා පියාණන් හෙන්රි සිරිමන් මුත්තනුවන් සහ මිත්තනිය ෂෙල්ටන් සොහොයුරා සහ සුජාතා සොහොයුරිය ඇතුළුව පරලෝ සැපත් සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සැපවත් වේවා. උතුම් නිර්වාණ මාර්ගය පූර්ණය වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. මෙම උතුම් කුසල කර්මයේ ආනිශංසයෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සෑම සියලු දෙනාටම මේ භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මාර්ගය විවර වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සිලෝතා කෝපනායස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. සිලතා කෝපනස්මා මහකොට්ටිත ඉමේ පංචුපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි පලං සකදාගාමි පලං අනාගාමි පලං අරහන්ත පලං සච්ච කරෙය්‍යා තීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ අපට සවන් දීම සඳහා මේ මොහොත අවස්ථාවක් කොට ගත්තා වූ සදහැබර පින්නතුනි. මාතෘකාව ගෞරවනීය අප දේශකයන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සහ අපට හැකි පමණ ධර්ම කාරණා අධ්‍යයනය කිරීමෙන් පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය බවට පත්වීම වළක්වා ගැනීම නිවනට මාර්ගය බව. පංච උපාදානස්කන්ධය පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත්වීම වළක්වා ගැනීම නිවනට මාර්ගය බව අපි අවබෝධ කරගෙන සිටිමු. එසේ වූ දේ ප්‍රායෝගිකව සිදු කිරීම ගිහි අපට ඉතා දුෂ්කර කාර්යයක් බව වැටහේ. එබැවින් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට පත් කර නොගෙන කර්මක්ෂය කිරීම සඳහා ගිහි අප අනුගමනය කළ යුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයේ කවරේදයි පහදා දෙන ධර්මදේශනාවක් සිදු කරන්නේ නම් මැනවි. නොබේ ඉල්ලීම. දැන් ගිහි අපට පැවිදි අපට කියන කාරණාව මෙතනදී අදගත් නැහැ. නොතේරෙන අපට අනාර්ය වූ අපට මේ සඳහා අනුගමන ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීම කර නොහැකියි. මොකද මේක ආර්ය මාර්ගයක්, මේක පටිසෝතගාමී මාර්ගයක්. ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානංකයන් වදාමි. මහණෙනි මම නුවණින් දක්නාට හා දන්නාට කෙලෙස් නැති කිරීම කියමි. කතං ජානතෝ කතං පස්සතෝ කුමක් දන්න කෙනාටද කුමක් දක්න කෙනාටද? නුවණින් දක්න කෙනාට සහ දන්න කෙනාට සහ නුවණින් මෙනෙහි කිරීම දක්නා කෙනාටය. නුනුවණින් මෙනෙහි කිරීම නම් වූ අන්ධභාවයක් සංසාරයේ පුරුදු කරගෙන ඉන්න බහුතර ජනතාවට නුනුවණින් මෙනෙහි කිරීමේ මොහොත නුවණින් මෙනෙහි කිරීම දක්වා පරිවර්තනය කරගන්න සෑහෙන සටනක් කරන්න වෙනවා. ඒ නුවණින් මෙනෙහි කිරීම කියන ක්‍රියාමාර්ගය තමයි අනුගමනීය ක්‍රියාමාර්ගය බවට පත් වෙන්නේ. එතකොට ඔබ මෙනෙහි කළේ නුවණින්ද නුනුවණින්ද කියන එක හොයාගන්න වෙනවා. අයෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි පලං සච්ච කරෙය්‍යාති කියලා නෑනේ. අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ. යෝනිසෝ මනසිකාරය කියන වචනේත් ඕන තරම් පාඩම් කරන් ඇති. පංචස්කන්ධය කියන වචනේත් ඕන තරම් පාඩම් කරන් ඇති. පාඩම් කරගන්න එක නෙවෙයි. ඔබට මෙතෙන්ට සමීප වෙන්න මේ මොහොතට මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන.
නමුත් පෘථග්ජන පුද්ගලයා මේ මොහොතට මුහුණ දෙන්න පුළුවන් සමත්කමක් නෙමෙයි ඉතා ඈත ඉන්නේ. සමස්ත සමාජයේම පහේ ස්කන්ධ පහේ භාවිතය අතහැර දමා පුද්ගල සංවරය තුළ සංවර වුණා වූ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ශික්ෂාපද සංවරයක් තුළ පෘථග්ජන භාවය තුළ පුද්ගල සංවරයට සීමා වුණා වූ බුදු සසුනක් තුළ ජීවත් වුණ බව, ජීවත් වෙන බව, ජීවත් වෙමින් සිටින බව තමන් හඳුනා ගන්න වෙන. ඒකට කියන්න දෙයක් නැහැ. කාටවත් දොස් කියන්න වැදගත්කමක් ඒකේ නැහැ. ඒ පෘථග්ජනයා සඳහා අනුගමනීය ප්‍රතිපදාවක් නෙවෙයි මේ. ඒක ආර්ය මාර්ගයක්. ඒ නිසා පෘථග්ජන භාවයෙන් නම් කොතරම් කරන්න හැදුවත් ඒක කරන්න බෑ තමයි. ඔබ ඒකට ධර්ම ශ්‍රවණය කොට සිදුවෙමින් පවතින දේ සහ සිදුවෙන්න ඕන දේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න වෙනවා. සිදුවෙමින් පවතින දේට මා නම් කරනු ලබන්නේ ප්‍රමාද විහරණය කියලා. ප්‍රමාද විහරණයට එකතු නොවී අප්‍රමාද විහරණය භාවිතා කරන්නට ඔබ වෙනත් මාවතක් හුරු කරන්නට වෙනවා. මේ ප්‍රමාද මාවත වෙනුවට අප්‍රමාද මාවත හුරු වෙන්නේ සතිමත් වීම තුළ. ඔය සතිමත් වීමට බැරිකම එහෙම නැත්නම් ප්‍රමාද මාවතේ බලවත්කම තමයි ඔබට මේට ඉඩ දෙන්නේ නැත්තේ. එය දහස් වතාවක්, ලක්ෂ වතාවක්, කෝටි වතාවක් භාවිතා කිරීමෙන් බලවත් වෙලා. දහවතාවක් භාවිතාවක් කළේ නැති එක කොහොමද බලවත් වෙන්නේ ඊට වඩා? ඒ නිසා අඩුම ගන්න 25 වතාවක්වත් තමන්ගේ හිතට කියලා මෙන්න මේ පාරේ මම යන්න ඕන, මේකයි ඉස්මතු කරගන්න ඕන කියලා අදහස දෙන්න. එවිට ඔය ගිහි පැවිදි කතාව එහෙමත් නැත්නම් ඔය ගිහියන් සඳහා තියෙන වෙන බණ කතාව ඒවා සම්මතයට අදාළ වෙන්නේ. පූජ්‍යපක්ෂය සඳහා ශික්ෂාපද හෝ සිවුර වගේම ඔය දරුවන් හදන රැක බලා ගන්න ආකාරය පිළිබඳ මංගල පරාභව සූත්‍රවල පවතින කාරණා අර පාපයේ අවම වීම සඳහා ජීවිතේ කළමනාකරණය වීම සඳහා දීලා තියෙන ක්‍රියාමාර්ග. ඒවෙන් කැමැති පරමත් තෝරාගත්තට කමක් නැහැ. ඔය කිසිවිටකත් අහිත පිණිස අවඩ පිණිස වෙන්නේ නැහැ. නමුත් ඒකක්වත් තියෙන්නේ පංචස්කන්ධය තුළ නෙමෙයි පුද්ගලය වශයෙන්. දැන් අපට පුද්ගලය වශයෙන් ජීවත් වුණාට අනිත් අය සමග අපි මේ මොහොතේ පරිහරණය කරන්නේ පංචස්කන්ධයක්. ඒක පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්න එක සංසාරයේ කරපු බරපතල වරදක්. තවදුරටත් ඒ වරදෙන් මිදෙන්න බැරුව ඒ පාරේම යමින් ඉන්නවා. පරණ පුරුදු පාරේ තන පිට්ටනියට ගිහි ගවයා පරණ පුරුදු පාරේම යනවරම අලුතෙන් කෙටි පාරක් හදලා දුන්නාට උගේ මොළයට ඒක තාම ගෝචර වෙලා නැහැ. ඒ වගේ පරණ පුරුදු පාර බලවත් පුද්ගලයාට මේ අලුත් පාරට අවතීර්ණ වෙන්න අවශ්‍ය සද්ධා විරි සති සමාධි ප්‍රඥා. එහෙම නැත්නම් මේ සති කියන බලවත් වෙන පැත්තට අවශ්‍ය බොජ්ජංග කියන එක වැඩෙන්නේ නැතුව ඒ මොහොත දකින්න බැරි වෙනවා. එනිසා මෙන්න මේ සිද්ධිය පමණයි මා අද විග්‍රහ කරන්නේ සම්පූර්ණයෙන්ම. මන්දයත් අයන්නේ බන දැන් කොතරම් කලන් ඉඳලා කියලා තියෙනවද? වෙනත් ඉඳලා හිටලා කියනවා විතරක් නෙමෙයි මට වෙලාවකට නිදිමතත් වෙනවා කියන්න ගියාම. නමුත් මේ වගේ ප්‍රශ්නයක් ගත්තාම මම මේ තැන ඉඳගෙන කියන්න ඕන. ඒකට මට පොතේ පෙළක් නැහැ. ත්‍රිපිටක සූත්‍ර දේශනාවක් නැහැ මෙතන. සමස්ත සූත්‍ර දේශනාවල හරියෙන් කතා කරන්න වෙනවා. එතකොට ඉමේ කියන වචනේ මෙම පංචස්කන්ධිකම ශරීරය කියලා හිතන්න. එහෙම නැතුව මේ මොහොතට උපදින එක. කොහෙන්ද උපදින්නේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවේ, කයේ උදව්වෙන්. ප්‍රසාද පහට ගැටෙන්නා වූ බාහිර ගෝචර රූප උදව්වෙන්. නැත්නම් මනෝද්වාරයේ උදව්වෙන්. ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න මේක අපට පහළ වෙන්න ඕන. මොකද අපට පරිණාමයේදී මේවා දීලා තිබෙන්නේ මෙවඳු ආකාර පහක් ලෝකේ තිබෙනවා. මේවත් එක්කලා ගනුදෙනු කරන්න මේ පහ තියෙන්න ඕන. මේ පහ මාර්යෝ කියලා බුදුන් වහන්සේ වදාරලා තිනවා කියලා මම නම් කියන්නේ නැහැ. නමුත් මේ පහ වරද්දාගත්තාම මාර්යෝ බවට පත් වෙනවා. දැන් උන්වහන්සේලාත් මේ පහ තිබුණා මාර පරාජය කරලානේ දැන් ඉන්නේ. එතකොට උන්වහන්සේට මාර්යා නෙවෙයිනේ. මේ පහ වරද්දාගත්තාම මාර කියන වචනේ තේරුම
පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මායя කියන එකනේ. අන්න ඒවා ඇහි කනේ නාසයේ උදව්වෙන් උපාදානය හදාගත්තාම මායя බවට පත් වෙන්නේ. එබැවින් දැනගත යුතු විශාල දෙයක් වෙනුවට දැනගත යුතු සුළු දෙයක් නමුත් සියුම් දෙයක් බව තේරුම් ගන්න. එය අපි ගනිමු සත්තට්ඨාන කුසල සූත්‍රය ආශ්‍රයෙන්. ස්ත්‍රී වේවා පුරුෂ වේවා ගිහි වේවා පැවිදි වේවා. සත්ත්ව කොට්ටාස ගැන අපි කතා නොකරමු. අන්‍ය ආගමික වේවා ආගමික වේවා දේශ වේවා ජාත්‍යන්තර වේවා. මිනිසුන් ජීවත් වෙන්නේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ජීවත් වීමේදී මිනිසු කරන්නේ අරමුණකට එකතු වෙන එක. රස විඳිනවා කියන්නේ අරමුණක්, රූප පේනවා කියන්නේ අරමුණක්, ශබ්ද ඇහෙනවා කියන්නේ අරමුණක්, ගඳ සුවඳ දැනෙනවා කියන්නේ අරමුණක්, තරහ එනවා කියන්නේ අරමුණක්, සතුට උපදිනවා කියන්නේ අරමුණක්, බය උපදිනවා කියන්නේ අරමුණක්. මේවට දීලා තියෙන එක ආසනයයි. එක ආසනේ දෙන්නෙකුට ඉන්න බෑ. ඒ වගේ වර්තමාන මොහොතේ මේ සිතට පහළ වෙන්න පුළුවන් එක අරමුණයි. ඒම ටිකක් වෙලා තියෙන්න පුළුවන් ශෝකයක් දුකක් වශයෙන් ඒ යනකොට තව එකක් එනවා. ඒ ආපු අරමුණ ඇස තුළම පවතින්න පුළුවන් සෑහෙන වෙලාවක්. කන තුළම පවතින්න පුළුවන්. ශෝකය තුළ පවතින්න පුළුවන්. අරමුණ තියෙනවා නෙමෙයි. නැවත නැවතත් ඒ අරමුණම වැඩමින් පවතිනවා නම් තරහ වැඩෙනවා, අඩුවෙමින් පවතිනවා නම් තුනී වෙගෙන යනවා. දෙකමත් ඔබට වෙනවනේ නේ. නැවත නැවත හිතමින් ඉන්නවා නම් තරහ වැඩෙනවා. ගණන් ගන්න නැතුව ඉන්නවා නම් ටිකක් වෙලාවකින් නැති වෙලා යනවා. නිකන් සාමාන්‍යයෙන් ටික ටික රත් වෙන වතුර වගේ තමයි එකපාර රත් වෙන්නේ අංශකෙන් අංශකෙන් ඉහළ ගිහින් රත් වෙන්නේ. නිවෙන්න ගත්තාමත් එකපාර නිවෙන්නේ නැහැ ක්‍රමයෙන් නිවෙන්නේ. අන්න එහෙම අංශකෙන් අංශකයට රත් වෙනවා අංශකෙන් අංශකයට නිවෙනවා වගේ මොහොතින් මොහොත බලවත් වෙනවා මොහොතින් මොහොත අඩු වෙන්න පුළුවන්. ඒක තමයි තෝකං කනේ කනේ ටික ටික සනයක් සනයක් පාසා නමුත් අනුපුබ්බේන මේ දාවි අනුක්‍රමයෙන් ක්‍රමික පිළිවෙලකින් ඥානවන්තයා කරන්න ඕන දෙයක් කියලා පෙන්වලා තිබෙනවා. නිසා ජීවිතය ලඝු කරගන්න, සීමා කරගන්න, කෙටි කරගන්න, සාරාංශ කරගන්න පංචස්කන්ධයක ඉපදීම මැරීමක් තුලබ ඉන්නවයි කියලා. නමුත් ඒක බණ තේරෙනකොට ඒ වෙනකොට පංච උපාදානස්කන්ධයත් තුල ජීවත් වෙන්නේ කියලා තේරුම් ගන්න. දැන් ඒක සාමාන්‍යයෙන් අර පැටවුන්ට කිරිබොණ්ඩු ගන්නන්න වුණ නෑ වගේ ලෝකෙ ඔබ මේක හදාගන්න මේ අමාරුවේ වැටිලා තමයි ඉන්නේ. දැන් බුදුන්ගේ හෝ ධර්මයේ හෝ තෙරුවන්ගේ හෝ සරණ ඕන මේ අමාරුවෙන් වැටෙන එකෙන් මිදෙන්න. ඔබ ඔය නිකන් කිය හිටියට. මේක තමයි මේ සසර දුකින් මිදෙන්න බුදුන් ලෝට හෙලි කරවා දාලා වූ තෙරුවන් ආර්ය සත්‍ය තෙරුවන්. ඔය පුංචි කාලේ පොත්වලයි නිකන් කටට එන එක කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක වචනයක් විතරනේ. මේක ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්. දැන් ඔබ තුලත් අන් අය තුලත් මේ ත්‍රිපිටකයේ පෙන්න පෙළ දහම් හොයාගන්න. ඔබට අරමුණක් විඳින්න අවශ්‍යයි. ඔබ විඳිනවා. ඇසෙන් රූපය විඳිනවා, කනෙන් ශබ්දය විඳිනවා, නාසයෙන් ගන්ධය විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස විඳිනවා, සිතින් ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර තරහව පින්පව් විඳිනවා. ඕන එකක් එන එක නෙවිඳින්නේ. විඳීමට පාත්‍ර වෙන්නේ ශරීරයේද අරමුණද කියලා තේරුම් ගන්න ඉස්සර වෙලා. මන්දයත් ඉතිහාසයේ පුරාම අරමුණු විඳින බවක් උගන්න නැතුව පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා උගන්වා තිබෙන බැවින්. ත්‍රිපිටක පාලිය සිංහල පරිවර්තනයේ දෙසේ තිබෙන බැවින් සහ පාලියත් එසේ සකස් කර තිබෙන බැවින්. මේවා එරුණා ඉන්නවා. ඒකයි අපි ඒකට පැහැදිලි කරන්නේ ඔබ තුළ සිදුවෙන දේ ඇත්තනම් පිළිගන්න ඕන බුදුන් වදාළ නිසා හරි මම කියන නිසා හරි පොතේ තියෙන හරි නිසා නෙමෙයි. එය ඔබට සත්‍ය නිසා. දැන් එතකොට ඔබට තිබෙනවද අරමුණු හයක්? තිබෙනවා. රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන, විවිධාකාර ධම්ම ආරම්මන. මෙදරවල් හයෙන් පහළ වෙනවා නේද? ඔබ සිහිනෙන් චිත්‍රපටයක් නරඹමින් ඉන්නවා. මොනවද ඔබ විඳින්නේ? ඒ චිත්‍රපටයේ පේන නිලියගේ ලස්සන නළුවගේ සටන් කාමීත්වය. ඒක රූපයක් නේද? ඒ රූපේ පඨවි ආපෝ තේජෝ ද්‍රව්‍යද? නෑ, ඒක සිතුවිල්ලේ පහළ වන රූපය.
ඔබ සීනෙන් මළගෙදරක ගිහින් ඉන්නවා. සමීප ඥාතියෙක් නැති වෙලා. ඔබට දුක හිතෙනවා, කඳුළු වෙනවා. මිනි පෙට්ටිය දැකලා. ඒ මිනි පෙට්ටිය ලෑලියෙන් මෙහා අදපු එකක්ද? සිතුවිල්ල හටගන්න රූපයක්ද? ඒක එහෙම පේන්නේ නැහැ. ඒක ඔබේ ශෝකයේ උපදින්න හේතු වෙනව නේද? දැන් ඔබ විඳිනවා දුක් වේදනාව. මොකද්ද විඳින්නේ? අර මිනි පෙට්ටිය මියගිය පුද්ගලයාගේ වියෝගය. දැන් ඔබට පැහැදිලිද මේ වේදනා සංඥා සංකාර වෙනම උගල්ලා රූප වෙනම ගන්නපුවම මේක ගලපන්න බෑ කියලා? හතර නාමස්කන්ධේ රූපස්කන්ධය කියලා වෙනම කඩපුවාම නාම රූප කියලා. මේ හැම මොහොතකම වේදනාවට භාජනය වෙන්නේ අධ්‍යාත්මිකව බාහිර මේ රූප අරමුණ. මනෝද්වාරේ නම් එන අරමුණ. දවල්ටත් බාහිර දේවල් උදව්වෙන් පහළ වෙන සිතේ අරමුණ තමයි විඳින්නේ අපි. මාද හොයියේ කීව ධර්ම දේශනාවකදී මේ කතාව ලස්සනට. අම්මයි දුව දෙන්නෙක් පාරේ යනවා. එක්කෙනෙක් මොන ගහනවා ඉස්සරහින්. දුවගේ අනාගත සහකරු සිත දිනු කුමාරයා මවගේ විරුද්ධවාදියා. දුවගේ අධ්‍යාපන කඩාකප්පල් කරන්න ආපු රත්ති අදුකාරයා. මේ දෙන්න මෙහෙම කලක් තිස්සේ හිත තුළ හදාගෙන ඉන්නේ මේ දෙන්න පිළිබඳ ආකල්පයක්. ඔහු මුණ ගැසෙනකොටම දෙන්නගේ ආකල්ප දෙක උපදිනවා. ඔවුන්ට පෙනුනේ අරයද තමන් හදාගත්ත ආකල්පයේද. මේක නේද රූප රූපේ. ඉස්සරහින් දෙනකද රූප රූපේ තමන්ගේ හිතට ආපු අර හතුරා වශයෙන් දුක් වේදනාව මවට ගැලුම් කරුවා වශයෙන් සැප වේදනාව දුවට දැන් වින්දේ අරයද තමන් හදාගත්ත එකද. දැන් මේක රූප රූපේ නේද? තවත් සාක්ෂිය ඕනේද ඔබට මේ සම්බන්ධයෙන්? මේ ලෝකේ අපි හදාගෙන අරමුණු වලින් විඳිනවා කියලා අරමුණු හදාගත්ත ආකාරයට බාහිරෙන් කතා කරන්නේ බාහිර දේ හඳුනා ගන්නවා කියලා තමයි. නමුත් ඒකට අදාළ ඇතුළතින් ගත් කල ඊට අදාළ පෞද්ගලිකගේ අත් තිබෙන්නේ. දැන් අර වේදනාව කියන්නේ රිදෙනවට නෙමෙයි, අර සැප හෝ දුක් හෝ උපේක්ෂාව වශයෙන් විඳිනවා. මව දුක් වශයෙන් විඳිනවා තරහකාරයා කියලා, ඉලක්කාරයා කාපාලුවා කියලා. දුව සැප වශයෙන් විඳිනවා ගැලුම්කාරයා කියලා. දෙන්න විඳින්නේ අරයද එහෙනම් එක වේදනාවක් තියෙන්න ඕරනේ. එයා උදව් වෙනවා දෙන්නගේ ඇතුලේ තියෙන එක එළියට එන්න. මෙන්න මේ ඇතුලේ තියෙන DNA එකට තමයි ඔය පස්ස කියන්නේ. ඒක විඳින්නේ. ඒක අතීතේ නේ, ඒක අතීතේ විඳිනවා. ඉතින් රූප සංඥාවක්, හතුරු සංඥා, මිතුරු සංඥාව හඳුනනවා. ඒ වගේම හතුරු සංඥාවේදී කෝපය ද්වේෂය එකතු වෙනවා, මිතුරු සංඥාවේදී ඇලීම එකතු වෙනවා. අම්මටයි දුවටයි සංඛාරය. හතුරු ආකාරයෙන් හඳුනා ගැනීම විඥාණයෙන් හඳුනා ගන්නවා, මිතුරු ආකාරයෙන් හඳුනා ගැනීම දෙන්නගේ විඥාණයෙන් කරේ මේ කාර්යය හඳුනා ගන්න එක. මේ තමයි මිනිසාගේ ජීවිතයේ ඒකකය බුදුදහම උගන්වන. කල්ප ගානක් ආවත් මේ ජීවිතේ කොච්චර කල් ජීවත් වුණත් මේ මොහොත වුණත් මේ මිනිසාගේ ජීවිතේ ජීවත් කරන ඒකකය මේ පිළිබඳ කරුණු පැහැදිලි තථාගතයන් වහන්සේ මිනිසාට වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙන බව සත්තට්ඨාන කුසල සූත්‍රයේ පැහැදිලි කරනු ලබනවා. හයක් නම් කොහෙන්ද? දොරවල් හයෙන්. දොරවල් හයෙන් නම් අරමුණක් නැතුව මොනවද වේදනාවටපත් වෙන්නේ? අන රූප කියලා ශරීර ගත්ත කට්ටියට මේ වේදනා හැට ගන්න දේවල් නැහැ. දැන් මොනවද විඳින්නේ? නමුත් රූප කියන්නේ අරමුණ. ඒක හතුරා මිතුරා ආදී වශයෙන් ගන්න එක වේදනාව. ඒක හඳුනන එක සංඥාව. හතුරු කොට මිතුරු කොට ඇලෙන ගැටෙන එක සංකාරය. මේ සමස්ත ක්‍රියා මාර්ගය හඳුනා ගන්න එක විශේෂයෙන් දැන ගැනීම. ලෝක ජීවත් වෙන්න පංචස්කන්ධය පහළ වෙන්න අවශ්‍යමයි. ලෝකේ ඕන කෙනෙකුට. ඉගෙන ගත්තේ නැති වුණාට, තේරුම් ගත්තේ නැති වුණාට ඒක බුදුන් වහන්සේ ත්‍රිපිටකේ හඳුන්වා දුන්න ආකාරය. ඒකට ඒ පහ කියන්නේ නැතුව වෙන පහක් කිව්වා නම් ඒත් හරි. ඒක පරම සත්‍යයක් වශයෙන් ගන්න එපා. ඒ හඳුනා ගැනීම සඳහා ක්‍රියාකාරීත්වය අනුව නම් කරලා තියෙනවා. ඔන්න ඔබ දැන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන පංචස්කන්ධය තුළ. පංචස්කන්ධයට මොකද පෙන්වන්නේ? කන්දේසු, ජායමානේසු, ජීයමානේසු, මීයමානේසු. ස්කන්ධ නැමැති සමූහය හට ගන්න කල්හි, දිරණ කල්හි, මේවන කල්හි අවුරුදු 100කට සැරයක් මැරෙනවා නෙමෙයි, 60කට සැරයක් මැරෙනවා නෙමෙයි. කනේ කනේ ත්වං සනයක් සනයක් පාසා ස්කන්ධ පංචකේ මේ අනොයට ඔබ ඉපදී දිරා මේ යනවා. මෙහෙම බලන්න පුළුවන් නම් භාග්‍යමත්. නමුත්
මෙහෙම බලන්න දුන්නේ නෑ අපට මාරයා. ඉපදී මිරා දිරා මේ යන්නට පෙර ඉපදී සසරක් හදන්නට විපාක විඳින්නට අනාගත ඵලයක් ඉදිරියට මේ යන්න ඉගන්නවා. ඒ මාරයා බරවත් අගට හැටි. මෙන්න මේ විදිහට පංචස්කන්ධයට එන දේ මමකට ගත් එක පෘථග්ජනයාගේ වැරද්ද කියලා බුදුන් වහන්සේ වදාරනවා දුත්තුතිය අසුතවන්ත සූත්‍රයේ. එයින් මිදෙන්න බෑ. ඕන්න ඕක තමයි ඔබට තියෙන ගැටලුවක්. පෘථග්ජනයාට පංචස්කන්ධයට එන දේ මමකට ගත්ත මුලාවෙන් මිදෙන්න බෑ කියලා බුදුන් වහන්සේ වචනේ අත් වෙනවා. මිදෙන්න ඕන නම් ඔබ එහෙනම් ආර්ය මාර්ගය පිළිගත්ත කෙනෙක් වෙන්න වෙනවා. දැන් මේ මම මොකද්ද? ඒව හඳුනා ගන්න ඉස්සර වෙලා. සාමාන්‍යයෙන් අහන කෙනෙකුටත් එක්කලාම අපි මේක මතක් කරනවා මෙහෙම. ඒ මම මයන්නද? ඒ මම කයන්නද? ඒ ආපු රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කෙරෙහි ඇලීම ගැටීමද? රූපේ නම් රූප තණ්හා, ශබ්දේ නම් ශබ්ද තණ්හා, ගන්ධේ නම් ගන්ධ තණ්හා, දිවේ නම් රස තණ්හා, කයේ නම් පොට්ටබ්බ තණ්හා, මනසේ සිතේ නම් ධම්ම තණ්හා. තණ්හාවටමයි මම කියන්නේ. අන්න බුදුන් වහන්සේ වදාරනවා. දැන් පංචස්කන්ධේ මම නෑ. නමුත් මම කරගත්තාම පංච උපාදානස්කන්ධය වෙනවා. පංච උපාදානස්කන්ධය වුණාම නිකන් නැසෙන්න බෑ. පංචස්කන්ධය හටගෙන නැසෙනවා. උත්පාදවය. පංච උපාදානස්කන්ධය හටගෙන සසරක් හදා නැසෙනවා. ඉදිරි ඵලයක් උපදින්න විතරයක් දාලා නැසෙනවා. භවගාමී වෙනවා. සත්‍යයට ඇසෙන් කලින් ආසෙන් දිවෙන් කයෙන් එන අරමුණ ඔස්සේ පවපින ධානය ඔස්සේ භව සුගතිගාමී භව දුගතිගාමී භව ධානගාමී වෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධය තුල හිර වුණාම. බුදුරු පහළ වෙන තුරු පංච උපාදානස්කන්ධේ නරකයෙන් හොඳ එකෙන් ධානයකට යන්න ඇරුණාම මෙදෙන්න පාරක් කාටවත් තිබුණේ නැහැ. ආසවක්ඛේ ඥානය හැරුණට සියලු ඥාන ලබාගෙන හිටියත් දිබසෝත ජිප්පදක්ක පරිචිත්තු ඥාන මේවා ලබාන හිටියත් 이르දි ප්‍රාතිහාර්ය තිබුණත් ඔවුන් කිසිවෙකුටත් මගඵල සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් ප්‍රත්‍යක්ෂ කටයුතු ලෝකෝත්තර සැනසීම නිර්වාණ හමු වී තිබුණ. කොතරම් ලොකු ධානයක් වුණත් කල්ප ගානක් හිටියත් ඒක ලෝකෝත්තර නෙමෙයි. ඒකේ සැනසීම ලෝකෝත්තර නෙමෙයි. ලෞකිකයි. ඒක පිරිහෙන එකක්. මේ බුදුවරුන් හෙළි කළ මග තේරුම් නොගෙන නොයා ගියොත් මංවලා වෙන හැටි. අදටත් උපාසක භාවය තුළ පැවිද්ද තුළ ශ්‍රමණ භාවය තුළ උපසම්පදාව තුළ ඔය කියන අත්කලමතාන යෝගී නෝන තරම් රටේ ඉන්නවා. දන්නේ නැහැ. මන්දයත් අර එක සූත්‍රයක පැහැදිලි කරලා වදාහරනවා. වචනේ මතක් වුණේ නැහැ සූත්‍රය මොකද්ද කියලා. යුද්ධයට යන ඇතා යුද්ධයට යන්න ඉස්සෙල්ලා අහලා දැනගෙන ඉන්න ඕනලු කාරණා ටික. නාග සූත්‍රය. සංයෝච නාගෝ යතෝචකෝ සෝතාච හෝති. මෙන්න මේ සවන්දී වෙන්න ඕන දේ වෙමින් පවතින දේ ප්‍රමාදය අප්‍රමාදය තේරුම් නොගෙන භාවනා කරන්න ගියයි පස්සේ වහම් වෙයි කියලා අදත් අත්කලමතාන යෝගී. එහෙම පිළිගන්න කැමති වෙන එකක් නැහැ. ඒ නිසා තමයි බුදුරු හෙළි කරගත්ත මග පැහැදිලි කරන ආර්යයන් වහන්සේලාගේ නැත්තම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සවන් දීලා මේ වැරැද්ද තේරුම් ගන්න ඕන. කයි අහනවා කතන්දර අහනවා අතීතය අහනවා නෙමෙයි බණ අහනවා කියන්නේ මේ වරද ප්‍රත්‍යක්ෂ වෙනතුරු පැහැදිලි කර ගන්නවා. දැන් මේක වෙන හැටිත් පෙන්නනවානේ. මේ ප්‍රමාද විහරණය පෙන්නනවා දහම් පෙළ දහමක් මගින්. ඔබ කරමින් ආපු දේ දැනටත් ප්‍රමාද වුණොත් නැත්නම් අහු වුණොත් පංච උපාදානස්කන්ධය හැදෙන හැටි. එතකොට මොකද වෙන්නේ? සසරට බැඳෙනවා. මඤ්ඤ මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. පංචස්කන්ධේ මමත්වෙන් ගත්තොත් සසරට බැඳිලා අවසන් වෙනවා. මේකට නම් මේ ස්කන්ධ පහ නැති වුණාට අනිත් එහෙම කියන්නේ නැහැ.
අන්නේ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස් ඔබේ ඇස තුළ කන තුළ අරමුණ සුළු සිදුවෙන ආකාරය ඔබ පෙළ දහමින් තේරුම් ගන්න. එතකොට ඔබට තේරෙනවා පමාදෝ මච්චනෝ පදං. ඔබ ප්‍රමාදයේ මරණයට මග යමින් ඉන්නවා කියලා. ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙයි අපමාදෝ අමත පදං. සාමාන්‍යයෙන් විද්‍යාව තුළ ගණිතය තුළ ඕනෑම ගැටලුවක් සඳහා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයට යොදපුවම දන්න දේවල් නොදන්න එකට උත්තර එනවා. නොදන්නා දේ උක්ත කරගන්න පුළුවන් නම් දන්න දේවල් ආශ්‍රයෙන් උත්තරේ ගන්න පුළුවන්. ඒකට ගණිත ශාස්ත්‍රයත් ඉගෙන ගන්න වෙනවා. වම දකුණට යනකොට දන් රින මාරු වෙන හැටි සහ පහලින් ඉහළට යනකොට වෙන දේවල් බෙදීම සිදු වෙන ආකාරය පිළිබඳව. අපබ්‍රංශයක් තේරෙන්නේ නැති අයට තේරුම් ගත්තාම බොහොම සුළු දෙයක්. ඉලක්කම් ටික යොදලා සුළු කරන එක විතරයි. ඒ වගේ මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ සිතේ ප්‍රමාදයට පාපයේ පිනේ ධානයේ තුල ප්‍රමාදයට සූත්‍රයක් තියෙනවා බුදුහාමුදුරුවන්ගේ. ඒ ප්‍රමාදෙ තියන්නේ පාපේ විතරක් නෙමෙයි. පෘථග්ජනයා තුල පිනෙත් තියෙනවා ධානයෙත් තියෙනවා. මේ ප්‍රමාදයට උපාදානය කොට ගැනීමෙන් යලි දුක්ගෙන දීම සඳහා චිත්තාභ්‍යන්තරයට හේතුවක් ශේෂ වී අවසන් වීමයි කියනු ලැබේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. නිකම් බැඳෙනවා කියලා නෑ මමත්වෙන් ගත්තොත් මායයට බැඳෙනවා කියලා කියන්නේ. මේ කවුරුත් මේක මම මගේ ආත්ම කියලා ගත්තේ නෑ. රූපේ ගත්තේ නෑ, ශබ්දේ ගත්තේ නෑ, ගන්ධේ ගත්තේ නැහැ. කවුරුත් එහෙම වචනින් කියලා ගත්තේ නැහැ. නමුත් අර උපාදියේ මානෝ කියන එකෙන් පෙන්වන්නේ අල්ලා ගැනීමෙන් ඒකමයි මමත්වෙන් ගැනීම කියන්නේ. මේ මොඩකම සංසාරේ බරපතල ලෙස කරලා තියෙන්නේ. මේ ජීවිතයේ ධර්මයේ හමු වෙනතුරු කොතරම් හෙව්වත් ඕක කරමින් එන්නේ. පවෙන් මිදෙන්න පුළුවන්. පිනට ආවම පිනෙන් මෙහාට ගින් ධානයට ආවොත් ගම අතහැරලා කැලේට ගියොත් තව තැනකට ගියොත් ඒ තැන්වලදී තව සංවිධානයක් හදාගෙන ඒක මම වෙන්න හදා ගන්නවා. මොකද රටේ තුටේ හැමතැනම තියෙන්නේ මම හදන ඒවා පෘථග්ජන සාවේද. ඉතින් වාද ભેද හැමතැනම මොන සංවිධානය හදාගත්තත් ඒ වාද ભેද තියෙන්නේ ඒ මම මුල් වෙන නිසා. ප්‍රගතිය ඕනනම් ඔක්කොම එක්කෙනා වගේ ඉස්සරහට යනකොට එතකොට වාද ભેද තියෙන්න බෑනේ. කල්ලි වාදේ තියෙන්න බෑ. නමුත් කල්ලි වාද තියෙන හැමතැනකම ඉන්නේ පෘථග්ජන භාවය නැමැති මම. රටේ තුටේ දේශපාලනය තවත් සංගෝණ එකක් තුළ තේරුම් ගන්න. අවුල් ඇති කරන්නේ මම නම් වූ මුලාව. එහෙනම් අපි ඒක පෙළදහම තේරුම් ගන්න ඕන. කොහොමද? අනන්තවාරයක් කියලා ඇති. අපි මේ ජීවත් වෙන මොහොතට එන විට පළවෙනි වතාවට ලෝකෙට මුහුණ දෙනව නෙවෙයි. ඒව සම්බන්ධයෙන් එකතු කළ අගයක් සහිතව ලාභය අලාභය සැක දුක හතුරා මිතුරා කැමැති අකමැති ආදී වශයෙන් එකතු කළ අගයක් සහිතව තමයි අපි ඉන්නේ. මේ එකතු කළ යම් ආකාරයක අගයක් නැත්තන් ගැටීමේදී ස්වයංක්‍රීයව හිතට එන එක වළක්වන්න බෑ. පසුගිය සූත්‍රයක පැහැදිලි කළා. සතිය නැති විට ලාභයට ඇලෙන අලාභයට මේක උපදිනවා මේ දෙක කියලා. ඒ ලාභය අලාභය කියන වචන දෙකෙන් සැප දුක නිന്ദා ප්‍රශංසා යසයසත් ඇතුළත් වෙනවා. අර සසර පුරුදු ගත්ත පුරුද්දට ඕකට ඇලෙන එක ගැටෙන එක ඇරුණාම ඕක අතහරින පුරුද්දක් පුරුදු වෙලා නැහැ. ඒ නිසා අසුත පුතග්ජනයා අනුරුජ්ජති පටිවිරුජ්ජති. අනුරුජ්ජති ඇලෙනවා පටිවිරුජ්ජති ප්‍රතිවිරුද්ධ වෙනවා. මේ සතිය නෙමෙයි මේ ප්‍රමාදය. අනුරෝධ විරෝධ සමාපන්නෝ න පරිමුංචති ජාතියා ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සේන. කොහොමද වෙන්නේ? මිදෙන්නේ නැහැ ජාති ජරා ශෝක ව්‍යාධි වලින්. මොකද්ද මේ අනුරෝධ විරෝධ සමාපන්නෙන් සිදු වෙන්නේ? ඔබට රුචි පරිදි සැප දුක් උපේක්ෂා වේදනාවෙන් අර පස්ස උදේ විඳිනවා. ඉස්සරහට විඳිනවා නෙමෙයි. තමන් හදාගත්ත දේ. අතීත ප්‍රත්‍යක්ෂය, අතීත ප්‍රතිබිම්බය, අතීත මුලාව, ප්‍රතිරූපේ. ඒ මේ බාහිර ලෝකෙ තියෙන දෙයක් වශයෙන් ඒකට ඔබ මමත්ව එකතු කරනවා තණ්හා වේදනා පච්චා තණ්හා. අසුරු ගසන සැනකින් මේවා එනවා උපාදාන. අන්න මම. උපාදාන වුණොත් සැග වෙනවා.
මෙන්න ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධයට පත්වීම තුළින් සසරට බැඳෙන හැටි. බවනම් අන්න ආපහු අනාගත ඵලයක් සඳහා භවගාමී වුණා, සසර උපදින්න හේතු ඉතුරු වුණා, කර්ම රැස් කළා, උපාදානය වුණා. සෝපාදානස්ස කෝ අහං වච්ච උත්පත්තින් පඤ්ඤා. ඉතින් ඒ හිත අනිද්දාට නැවත තියපුවාම උපදිනවා. ඒක තමයි නැවත ඉපදීම කියන්නේ. හොදක් හරි නරක හරි ඇලීමක් ගැටීමක් හරි ඒ විදිහට මමත්වයෙන් අරන් තිබු දෙයක් නැත්තම් ඊළඟ දවසේ දැන් බුදුදහමේ මට මතකයි මගේ කුඩා කාලේ අහන්න හම්බුච්ච වචන වල තියෙනවා නැවත ඉපදීම දුකයි, නැවත ඉපදීම නැති කරන්න ඕනේ. ඉතින් මේක අපි සිංහලට පරිවර්තනය කරන මව් කුසකින් නැවත උපදින්නේ එදාට ඉපදුන්නේ නැත්තම් නිවන් කියලා තමයි හිතාගත්තේ. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයකට හේතු උපද ගත්තාම හෙට නැවත උපදිනවා ලෝභය, ද්වේෂය, මෝහය කියන එක තේරෙන්නේ බණ තේරෙනකොට. මේ නැවත ඉපදීම නැති කරන්න නැවත උපදන් තියන්න නැතුව ඉන්න ඕනේ. මොකක් කළා හරියන්නේ නැහැ. නැවත උපදින්න තැබුවොත් නැවත උපදින්න තැබුවේ නැත්නම් උපදින්නේ නැහැ. ඉතින් සංයෝජන සූත්‍රය තුල, මහා රුක්ක සූත්‍රය තුල, තරුණ රුක්ක සූත්‍රය තුල මේ පෙර පෙන්නනවා. අදිනක ලවලන් එකකින් විතරක් පෙන්නන්න. ඔබේ සිත ගැන මේ කතා කරන්නේ. ඔබ පහනට තෙල් සහ වැටි දමා තිබෙනවා, ඒ නිසා තෙල් වලින් ඇවිලෙනවා. ඔබ මේ දුක්ඛ පදින්න හේතු උපාදාන කරගෙන තිබෙනවා. ලෝභ, දේශ, මෝහ හේතු. ඒ තමයි දාලා තිබෙන තෙල්. දැන් ඒ ගින්න ඇවිල්ලෙනවා ප්‍රසාදයන්ට ගැටෙද්දී රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න. ඒ තමයි දැල්ල. ඒක හැම විටම අතීතයේ තියෙන තෙල් වල නැත්තම් වැටි වල ඵලයක්. අසත පුතග්ජනයා මොකද කරන්නේ? නැවත සැරයක් මේකට තෙල් වැටියයි දානවා. ඉතින් දිගටම ගින්න ඇවිලෙනවා, යරුණාම ගින්න නිවෙන්නේ නැහනේ. මොකද ගින්නට තදාහාරෝ තදූපදානෝ. ආහාර හම්බ වෙනවා. එම ආහාරය එම උපාදානය. මේ කතා කරන්නේ වැටියක් ගැන හරි, තෙල් ගැන හරි, පහන ගැන හරිද නැහැ. මේ පෙන්වන්නේ ඔබේ අතීත හේතු නිසා දුක හට ගන්න එක. ඔබ මේකට ඇලුනොත් ආපහු ඉදිරියට තියෙන එක තමයි නැවත තෙල් සහ වැටි දැමීම. අර ඇවිල්ලෙන එක නවත්තන්න කියලා නෑ උන්වහන්සේ. නමුත් ආයෙ තෙල් දාන්න එපා කියලා තියෙනවා. ආයෙ තෙල් නොදැම්මොත් නොදාන තෙල් කියලා නෑ, වැටියක් නෑ කියන අර තෙල් ඉවර වෙනකොට ඉබේම නිවෙන්න වෙනවා. දැන් මේ පංච උපාදානස්කන්ධ හදන්න එපා කියලානේ පෙන්වන්නේ. අර උපන්න කුසල් දුරු වීම කියලානේ පෙන්වන්නේ. අර ආපහු තෙල් දාපු තෙල් වලින් තෙල් මේ ටික ඇවිලිලා නිවෙනවා කියන එක. එතකොට හිස් වෙනවානේ. ඇතුළත වැටි තෙල් නැති වෙනවා වගේ අධ්‍යාත්මකින් එන්න දෙයක් නැතුවම තැබුවොත් බලවත් වෙන්නේ, තබන්න නැත්නම් තියෙන ටික හිස් වෙනවා. ඒක එන්නම ඕනේ. ඉතින් මේ තෙල් වැටිය මේ අලුතින් දර දැමීම, දරන දැමීම කියන කාරණාව දර කතාවක්වත් තෙල් කතාවක්වත් නෙමෙයිනේ. ඔබ උපාදානයෙන් හේතු තැබීම සහ නොතැබීම. බුදුන් වහන්සේගේ අවවාදය පරණේවෙන් ඇවුලුනාවයි. නමුත් ආයෙ තෙල් දාන්න එපා. අලුතින් දාන්න එපා. තවත් මමත්වයෙන් අරන් සසරට හේතු හදන්න එපා. තියෙනව ඇවිදින් ඉවර වෙයි. උපන්න කුසල් දුරු වීමට ගන්නා ව්‍යායාමය. ආයෙ තෙල් නොදැමීම, නොඋපන්න කුසල් නොවිපතට ගන්නා ව්‍යායාමය. මේ කතා කරන්නේ අරමුණ තුළ. මතක තියාගන්න. අරමුණ තුළ, ඇස තුළ, කන තුළ, නාසය තුළ, මේ මොහොත තුළ මේ කතා කරන්නේ. දැන් මොනවද? අවදි වෙනවා. නින්ද ගිහින්. ඒ අවදි වෙන විට ජීවිතයේ ලැබූ දේවල් ගොඩක්. ජාතිය, ආගම, කුලය, රට, ඉඩකඩම්, නිලතල, දරුවන් මේවා සම්බන්ධයෙන් නැති කරගත්තා වූ ඇලීම්, ගැටීම්, මුලාවීම් විශාල සංඛ්‍යාවක් සමග තමයි ඔබ ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, බොහෝ කාලයක් මේවා නිසා උපදින මේ ත්‍රිවිධ විතර්කයට එකතු වෙන්න පාවිච්චි කරන්න පුරුදු කරගත්තා වූ මාර මානසිකත්වයකින් ඔබ ඉන්නේ. මාරයට බැඳුණු මානසිකත්වයකින්. දැන් ඔබට මේවා හමු වෙනකොට අර චිත්තාභ්‍යන්තරයේ තිබෙන දේ මතු වෙලා එන එකට කියනවා uppannam kama vitakkam. ලෝභය උපදිනකොට. uppannam ව්‍යාපාද විතක්කම්. ද්වේෂය උපදිනකොට. uppannam විහිංසා විතක්කම්. මෝහය සමග එහෙමත් නැත්තම් කපන්න කොටන්න අවිදරන්ට. තඩ දැඩි ඝාතනය කරන්නට. පෙළඹීමට.
කොහෙ තිබිලාද ආවේ? ඔබ දුන්නේ නැත්නම් මේවා එනවද? දැන් දැක්කද නැවත ඉපදීමේ දුක? ඔබ බණ තේරෙන්න ඉස්සලා මේ මෝඩකම කරලා මේවත් තියලා අන්නේ තියපුවට තමයි උපාදානය කරගත්තා. උපාදානස්ස කෝහං උප්පත්තිම් පඤ්ඤා. අන්න දැන් උපාදාන සහිත නිසා උප්පත්ති සිද්ධ වෙනවා. මේකම තමයි කය ඇතරුණත් ජීවිත අවසානයේට සිදු වෙන්නේ. පවය උපාදානයෙන් කාම දුගතිය, පිනේ උපාදානයෙන් කාම සුගතිය, ධාන උපාදානයෙන් ධාන පවය. සෝපාදානස්ස. එනිසා බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ ඊට පෙර හිටපු අයට උපාදානයෙන් සසර ඇවිදින්න ඇරුණාම උපාදානෙ මිදුණ කිසිවෙක් හිටියේ නැහැ. ඒ බුදු දහම් පෙළ බුදුන්ගේ සොයා ගැනීම එදායින් පසුව සක්‍රිය වුණ දෙයක්. වර්තමාන සමාජයේහි ඔබ අනුගමනීය ප්‍රතිපදාවේ කොටස් කරුවන් ඔබට මේක තේරෙනවා නම් ඒ උපාදානය නොවී අවසන් කිරීම උපාදානයෙන් මිදීම මුල්කට ගත්ත බුදුන් වෙත යන මඟ පාවිච්චි කරනවා. ඒ බුදු මඟ දැන් මොකද්ද කරන්න ඕන කියලා අහන්නේ. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධ පත් කර නොගෙන කර්මක්ෂය කිරීම සඳහා ගිහියපු පැවිදියප කියලා නැහැ. සිහියෙන් කටයුතු කිරීම කියලා අප්‍රමාදයේ නිවනට මගේ ඔක්කොටම බුදුන් වහන්සේටත් ඒක උන්වහන්සේ කරගෙන ඉවරයි. පැවිදි වෙන සක්ෂ සංඝරත්නයටත් ඒක, මටත් ඒක, ඔබටත් ඒක. සිහියෙන් කටයුතු කිරීමයි කියලා ප්‍රමාදය. එහෙනම් මෙන්න මෙතන මේ සසර හදන එක නවත්තන්නේ කොහොමද? මේ සසර හදන එක තමයි ප්‍රමාදය කියන්නේ. මොහොතකින් මේකට එකතු වෙලා විඳලා හදලා අවසන් කරනවා. කර්මත් කරලා විපාක අලුත් ඵලයකට සඳහා හේතුත් තබලා අවසන් කරනවා. කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කම්මං. කම්මං කළොත් විපාකනේ. කම්මං කියන්නේ තණ්හා උපාදාන භව වලට. වේදනා තණ්හා උපාදාන භව වීම තමයි කම්මං වෙන්නේ. එනම් වේදනා තණ්හා උපාදාන භව කරලා කර්මසය කරන්න බෑ. ඒක කර්ම සහ විපාකයේ සඳහා හේතුත් ඉතුරු වීම ක්ෂණයකින්. ඒක ප්‍රමාදය. මේ වැඩේ නොකරන්නට දියුණු කර සිහියක් යදා පඤ්ඤාය පස්සති. මොහොතක් තෝකං කනේ කනේ මොහොතක් පාසා ටිකෙන් ටික ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ. ඔබ මේ මතු කර ලබන්නේ වර්තමාන සංසිද්ධියක් නොබ විසින් හදාගත් අතීතයක් බව. ඒ හැම විටම දැන් සිද්ධියක් නොව පරණ සිතුවිල්ලක් පමණක් බව, එක දෙයක් කොට ගැනීම ඔබේ මුලාවක් බව. ඔබ විඳවන්නේ තියෙන දෙයක් නෙමෙයි, හිතේ හදාගත්ත සිතුවිල්ලට රැවටිලා බව. මල මිනියක් ඔබ පරිහරණය කරන බව. මේ පස්ස කියන වචනේට එන අතීතයේ මල දෙයක් බව. මේකට එකතු වෙන එක රැවටීමක් මුලාවක් බව. මේකට එකතු නොවීමෙන් අවසන් කරන්න පුළුවන් බව. අතීතයේ මල එකකි යදතීතම් පහිනන්තං. අතීතං අනුසෝචන්ති න අනුසෝචන්ති. ඔබ මල ගෙදර නිවසක මිනිහක් බදාන වැළපෙනවා වගේ මේ මල අතීතයේ බදාන විඳවනවා පොතක්ජනයා. මේක බලවත් පුරුද්දක්. ඒ නිසා ඉමේ පංච උපාදානස්කන්ධය යන්න අර එන එක තමයි uppannam කාම විතක්කය කියන්නේත් පංච උපාදානස්කන්ධය. uppannam ව්‍යාපාද විතක්ක කියන්නේත් පංච උපාදානස්කන්ධය. uppannam විහිංසා විතක්කය කියන්නේත් පංච උපාදානස්කන්ධය. උපදින්න ඕනේනේ. හංගලා තියන්න බෑ. අතකරමතානුවකින් තමයි ඔක හංගලා තියන්න කල්පනා කළේ. එන එක දුකක් වශයෙන් ඒක මෙදෙන පාර උන්ට තිබුණේ නැහැ. ඒ නිසා එන එක දුකක් එන්න නොදී මගාරින්න වෙන ක්‍රමයක් හදාගන්න එක උන් ළඟ තිබුණේ. අපේ අයටත් බොහෝ දෙනාට භාවනාව කියන්නේ සමාධියක් හදාන ඔය එන්න නොදී ඉන්න එක. මම ඒකනේ අත්කලමතාන යෝගින් කියලා කියන්නේ. නමුත් පහන සංඥාවේ උපදින් කියලා තියෙන්නේ උපදින්න ඕන කියලා ඒවා. ඔන්න දැන් භාවනාව තියෙනවා. අර උපන්න එකට පස්සපච්චා වේදනා තණ්හා වර්තමාන ඵල සහ වර්තමාන හේතු. ඒක ඇවිදින් නැති වෙන්න ඉස්සලා මේකට
අර දුම්රිය පෙට්ටියට තව පෙට්ටියක් මුට්ටු කළා වගේ මේකට එකතු වුණා අපි. අතර පේන්නේ නැති නිසා. ඒක තමයි අර විඳවන්ට යාම තුළ මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. මේ ටික කරන්න එපා කියන එකද මේ අමඤ්ඤමානෝ කියන්නේ. නැවත නැවතත් මෙන්න මේ අතරක් මෙතන තිබෙනවා. මේ අතරට සිහිය ගෙනත්ලා මේ වැඩේ නොකරන්නට පාලකෙක් හදන්න වෙනවා. මේ පාලකයා බලවත් නැති එක තමයි ඔබට තියෙන ලොකුම ගැටලුව. ඒ නිසා තථාගතයන් වහන්සේ සඳහා පාලකයෙක් හදලා දෙනවා. මේ පාලකයාට පැවරෙන්නේ කුසල චෛතසික නමින් අකුසලයෙන් වෙන්වීම සඳහා. අර තණ්හා උපාදාන භවවීම අකුසලයයි. පස්ස වලින් පස්සේ වේදනා තණ්හා උපාදාන භවවීම අකුසලයයි. මේන් වෙන්වීමටනේ කුසලය කියන්නේ. මේ අකුසලයෙන් වෙන්වීමට. එහෙනම් මෙතන සසර කඩන්න පුළුවන් කමක් ඔබට තියෙන්න ඕන නේද? නැවත නැවතත් අනේකයි මම කියන්නේ සූත්‍ර දේශ ආශ්‍රයෙන් ගත් කල අයන්න තමයි ඔබට මේක පුරුදු කරන අයන්න තමයි කවදාවත් පුරුදු කරලා තිබුණ නැති හුස්ම පාර ඉහළ පහළ යන එක හැමදාම සිදු වෙනවා. දැන් ඒකට දකින්න ඉගෙන ගන්න. එතකොට දැනෙනවා, ඇතුළු වෙනවා, දැනෙනවා, පිට වෙනවා, දැනෙනවා. ඒ දැනීමටනේ සති කියන්නේ. හරි ඉහළ පහළ යාමට නෙමෙයි. දැන් ඔබට දිනු කරන්න පුළුවන් මේක. විනාඩි 5ක් 10ක්. එතන ඉන්න නෙවෙයි. ඒ යම් වර්තමානයේ සිදුවෙන දේ දැනෙන්න. දැන් ඒ මොහොතේ හුස්ම ඉහළ පහළ සිදුවෙන එක විතරයි අවධානය යොමු කරලා තිබෙන්නේ. එතකොට ඒක ගෙනෙන්න ඕන. ඒක වඩනවා කියන්නේ ඒකනේ. ඒ දැක්ම වර්තමාන ස්කන්ධ පංචකයේ උපදින කොටත් එතෙන්ද දැක්මක් බවට ගේන්න වෙනවා. ඔන්න ඔය පරණ තියෙන හතුරා ඔබ ළඟට එනවායි කියලා. දැන් ඔබ නැවත නැවතත් අප්‍රමාද වීම සඳහා සිහියෙන් කළ යුතු දෙය පළමුව හඳුනා ගන්න. අනතුරුව යෙදෙන්න. ආරබත යුඤ්ඤතනේ. යෙදෙන්න ඕන. ඒක තමයි අභ්‍යාස කිරීම කියලා කියන්නේ. මේ අභ්‍යාසයට ඔබට ලැබෙන අවස්ථාව තමයි අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම ත්‍රිවිධ විතර්කයක් උපදින බව ඔබට දැනෙනවා. ඒකෙදි තමයි මේ භාවනාව තියෙන්නේ. උපන් එකේදී ඔක උපදින්නත් ඕනේ. උපන් එකට ඔබට අහු වෙන පුරුද්ද තියෙනවා. දැන් උපන් එක අහු නොවි අවසන් කරන්න හැකියාව තියෙන්න වෙනවා. ඒ සතිය තියෙන. සතිය මොකද කරන්නේ? මෙයා අනාගතයක් හදන එක නවත්තන්න. අර වේදනා තණ්හා උපාදාන භව අකුසලය කර්මය විපාකය. ඒකෙන් වෙන්වීම කරනු ලබන්නේ සතියෙන්. අකුසලෙන් වෙන්නේ මේ කුසලෙන්. නිකම් පාඩම් කරගෙන හරියන්නේ නැහැ. මොහොතක් පාසා වෙන් වෙන්න ඕන. අන්නර උපන් කාම විතර්කය කියන්නේ පංච උපාදානස්කන්ධය. උපන් ව්‍යාපාද විතර්කය කියන්නේ පංච උපාදානස්කන්ධය. උපන් විහිංසාව විතර්කය කියන්නේ පංච. කෝක ඉපදුනත් හරි. ඇහෙන් කනෙන් නාසයෙන්. දැන් එයට එකතු වී ජය ලබන්නට අනිත් අයට රිදවන්න පලිගන්න පහර ගහන්න පරාජය කරන්නට යාම මමත්වයේ ක්‍රියාවලියයි. ඒක ප්‍රමාදයයි. ඒකනේ බලවත් වෙලා තිබෙන්නේ. මට මරාගෙන මැරෙන්න හිතෙනවා. ලේසියෙන් අරින්න හිතෙන්නේ නැහැ. ඔකට මොනවා හරි කරන්න ඕනේ. එහෙම පුළුවන් ද අසාධාරණයක්. අර හැම එකක්ම අන්න එතනින් එහාට පවත්තනේ වාර. නමෝ ඒ හැම එකක්ම පවත්තන පැත්ත. ඒක තමයි ප්‍රමාද විහරණය. එතකොට මම ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඒක බාර අරගෙන Tamanට සිදු වුණ මදිකමක් වශයෙන් ප්‍රතික්‍රියා දක්වලා ජයග්‍රහණය කරන්න යන්නේ. ඒක දැන් අතන කාන්ති පරමන්තපෝතිතික්කා නැහැ. කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ විහිංසාව විතර්කේ ප්‍රතික්‍රියා දක්වන්න නොයයිවසීම උතුම් තපසයි. කාන්ති පරමන්තපෝතිතික්කා. එකතු නොවීම, අල්ලා නොගැනීම, පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ ඒකට. මොකද මේ හටගන්න දෙයක් මොහතකින් නැති වී යන්නේ ඊට ඇති වරමක් සහ හැකියාවක්. අපි මේක පැවැත්වුවේ නැත්නම් එයා මොකද වෙන්න ඕනේ? යන්න ඕනේනේ. ඉතින් ඔබට මේ හැකියාව තිබෙන බව මම දන්නවානේ. ඔය ළමා කාලේ පටන් මම වැඩිහිටියන් ඇතුළු කරද්දි මේ සිද්ධිය මම දුටුවා. ඔය අපි ඉන්න තැන්වලදී වැඩිහිටියන් නැත්නම් තවත් තැනකදී මේ වගේ ඔය විහිළුවට බරාය කටකඩිච්ච ඇවිදින් කටකඩිච්ච කතාවක් කියනවා. මේකට හොඳ උත්තරයක් එනවා අම්මට තාත්තට නැත්තම් වැඩිහිටියට.
නමුත් කියන්න විදිහක් නැහැ. ඔහුගේ ප්‍රභූත්වයේ, මාතෘත්වයේ, පීත්‍රයේ දරුවන් ඉස්සරහා පාවිච්චි කරන්න බෑ වචන. මොකටද මං කියන්නේ කිව්වා කියලා හිතේ තියාගනින්. ආවා නේද? ක්‍රිකට් පිට කළාද? ගිල්ලා නේද? ආවා නමුත් එකතු වුණේ නැහැ. ඉතින් ඕකනේ කරන්න තියෙන්නේ. මගෙන් උදාහරණ ඉල්ලන්නේ. ඒ ඔබ පුරුදු කරගත් එකක්. බුදුදහම කැමරින් තේරුම් අරන් නෙමෙයි මේක කරන්න හොඳ නෑ වැරදි. දරුවන් ඉස්සරහා අපහාසයට ලක් වෙනවා දරුවන් ඉස්සරහා නරක දෙයක්. ඒ නිසා නරක හින්දානේ කරන්නේ නැත්තේ. එමේ එකතු වෙන්න හොඳ නෑ සතර හැදෙනවා. සතරෙන් මිදෙන පාර නෙවෙයි ඒක. ඒක වෘත්තඥයාගේ වැඩක්. අනුපස්සේ විහෙරති නැවතත් ආරම්භයේ පටන් වාසය කරන්න කියන නැවත බලමින්නේ. දැන් පහන සංඥාවයි පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම බලන එකයි දෙකක්ද? නෑ. ඒ තථාගතයන් වහන්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වදාළ පිළිවෙල දෙකක් පමණයි. එනිසා අපට තිබෙන්නේ එන එකට එකතු නොවෙන්න. ඒක තමයි යොසීම කියන්නේ. ඒකට ඉතින් එතෙන්ට සිහිය ගේන්න වෙනවා. එකතු වුණොත් සතර හැදිලා බුදුන් මග ඇරෙනවා සහ ගමන යන්න වෙනවා. එකතු නොවුනොත් සතර හැදෙන එක වෙනකොට බුදු මග පෑදෙනවා. දැන් මෙන්න මේ එකතු නොවෙන්න තිබෙන එක තමයි යෝනිසෝ මනසිකාරය. එකතු වෙන එක අයෝනිසෝ මනසිකාරය. මට සිදුවනේ අලාභයක්, පාඩුවක්, නින්දාවක්, මදිකමක් කියලා සැඟීමක් අරගෙන යන එක අයෝනිසෝ මනසිකාරය. මේ වචන තිබුණට මේ වචනට අදාළ දේ කියන්න කරන්න යන්න එපා. පෙර දේශනාවෙත් මම කළා සත්‍ය හතර ඇවිදින්නේ අනිත් දුක්ඛ අනාත්ම දේවල් නිත්සුකාත්ම අරන්. කවුරුත් ලෝකේ කියලා නෑ එහෙම. ඒ වුණාට පව පින ධානයට එකතු වීම තමයි නිත්සුකාත්ම වශයෙන් ගැනීම. ඒ නිසා සතර ඇවිදිනවා. ඉතින් එකතු වෙන එක වෙනුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලලා සියලු දුකින් මිදී ගියයි කියලා පෙන්වනවා විපල්ලාස සූත්‍රයේ. ඒක ඔබට කරගන්න සමීප වෙන්න බැරිකම ඔය තියෙන්නේ. ඉතින් ඔය මෝඩ සිහියක් තුළ ඕක කරන්න හදන්න එපා. ඔබ මේ අනුසෝතගාමී එකතු වෙන පැත්ත වෙනුවට කඩන පැත්ත පටිසෝතගාමී පියවර තබන්න ධර්ම ශ්‍රවණය කරලා මේකයි වෙන්න ඕන කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයකට එන්න. අනුන් කීවට කරන්න බෑ. නමුත් අප දන්නවා එකතු නොවෙන හැටි අපි දන්න නිසා එකතු නොවෙන්නේ අපි කරන නිසා මේක ප්‍රතිඵල සහිත දෙයක් බව. ඔය සමහර ධර්ම ශ්‍රවණය කරන අය අපි දිහා බලලා මොන දිහා බලලාම කියන්නේ ඔය. ඒ නිසා ඒක එකවරක් නෙවෙයි 10000 වතාවක්. දැන් සසර ඇවිදින් ආපු මග සසර ගමන නවත්තන්න පටන් ගන්නේ මේ පටිසෝතගාමීත්වය නැත්නම් මේ සෝවාන් පුද්ගලයා. ඔබට බැරි නම් ඔබ තවම පෘථග්ජනයෙක් වෙන්න ඇති. ඒකයි බැරි. මොකද මේක ආර්ය පුද්ගලින්ගේ ආර්ය මාර්ගයේනේ පටිසෝතගාමීත්වය. ඒකට ස්ත්‍රී පුරුෂ භේදයක් වේදයක් නැහැ. ඒ ඔක්කොටම පංච උපාදානස්කන්ධයට එකතු නොවීමෙන් අනිත්‍ය වෙනවා. එකතු වීමෙන් පංච උපාදානස්කන්ධ උපාදානයේ වී අවසන් වෙනවා. ඒක තමයි මම අර පෙන්නුවේ පස්ස වේදනා තණ්හා උපාදාන බව කියන එක උපාදානය වෙන හැටි. එහෙන් පස්ස නිරෝධ කළොත් ඊටු ටික නෑනේ. ඒ පස්ස නිරෝධය කියන්නේ අතීතය අතහැරියා කියන එකනේ. මෙහෙන් හමු වෙන එක අතහැරියා කියන එක නෙමෙයි. බුදු වෙලත් ඔය හමු වෙන්නේ අම්මා තාත්තා ඔක්කොම පස්ස කියන්නේ ඒකටද? අපි එහෙම අර්ථයක් ගත්තට කරන්න දෙයක් නැහැ. මේවා හේතු වෙනවා තමන් හදාගත්ත. මොකද මම තව සූත්‍රයක් දැනත් තිබෙනවා මේක ඉස්සරහට දේශනාවක කරන්නම්. අතහල යුතු එකම ධර්මය මොකක්ද කියලා පෙන්නනවා. දසුත්තර සූත්‍රයේ. බණ පෙළවල් අපට ගොඩක් තියෙනවානේ. මෙන්න මේක තමයි බුදුන් වෙත යන අනුගමනීය ප්‍රතිපදාව. දැන් මොනවද අතහැරෙන්නේ? යුතුයකම්ද, අම්මද තාත්තද, ඇඳුම් පැළඳුම්ද, කෑම් බීම්ද, ඒ මොහොතට උපදින කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ, හේවත් ලෝභයේ, දේශයේ, මෝහයේද? ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ නිබ්බානන් නොවේද? අන්න දැඩි වෙහෙස මහන්සි වී දාඩිය දාගෙන මේ පරණ මෝඩ පාරේ යන්නේ නැතුව එකතු කරන්න ඔබ දියුණු කරන්න ඕන සිහිය. ඒකයි වැඩෙන්න තමයි පේන්නේ.
ඔබ ළඟ වැරදි 1000ක් තියෙනවා කියලා හිතන්න පළවෙනි වතාවට එකයි හම්බ වෙන්නේ. තව 990ක් වරදින්න පුළුවන්. හෙට දෙකක් අනිද්දාට තුනක් මේ විදිහට ඒක වැඩෙන්න ඊට එහා තියෙන දේවල් වල සියුම් මට්ටමට අනුව ලොකු දේවල් පේනවා. පස්සේ සියුම් දේවලුත් පේනවා. කිසිවෙකුටත් අතීතයෙන් ඇවිදින් වර්තමානයේ හරහා අනාගතයට යන්න බැරි වෙනවා ඔබේ සිහි හමුවේදී. ඒක මාර පරාජය. දැන් ඔබ සටන ආරම්භ කරලා මරුවා සමග මාර පරාජය. ඔබ බුදුබණ දන්නේ නැති තාක්කල් මාරයට පරාජය වෙලා ඉන්නේ. දැන් ඔබ මාර පරාජය ආරම්භ කරනවා. ඉතින් බලන්නකෝ. දුනාත්ත මච්චුනෝ සේනං නලා ගාරංවස් කුංජරෝ බටදල වලින් හදපු ගයක් කඩන ඇතෙක් වගේ මරසෙන් විනාශ කරන්න. ඔය තැන ඕකනේ ඔය පෙන්වන්නේ. ඒකට කියන්නේ මොකද්ද? යෝ ඉමස්මින් ධම්ම විනය අපමත්තෝ වියසති. අන්න යමෙක් මෙම ධර්ම විනයෙහි. ඒක තමයි ධර්ම විනය. විනයනේ එකතු නොවීමෙන් අතහැරී යන්න හදන එක. කර්ම එතකොට රැස් වුණාද සේ වුණාද? උපන්න කුසල් දුරු වුණානේ. දැන් එතනින් එහා පැත්තට ඔබට ධර්මයේ සරණ ලැබෙන්නේ. මේ උපක්‍රමය මේක සතිමත් වීම ඊට පස්සේ. ඒවා දුර වෙන්න ඔබට ධර්මයේ සරණ කොට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මම නම් දකින්නේ ධර්මයේ සරණ කොට ජීවත් වෙන්නේ රහතන් වහන්සේලා බුදුන් වහන්සේලා. සෝවාන් මාර්ගයේ ඉඳලම ධර්මයේ සරණ කොට ජීවත් වෙන්න ආරම්භ වෙනවා. තෙරුවන් සරණ ආරම්භ වෙන්නේ එතන ඉඳලා තමයි මට තේරෙන බණවල තියෙන්නේ. මම වැරදිද දන්නේ නැහැ. අපි නම් ඉතින් ඔය ඕක කටපාඩමේ පුංචි කාලේ ඉඳලා කියා ඉන්නවා. ළමයින්ටත් උගන්වනවා තුන් සැරයක් කියපුවම තෙරුවන් සරණ පිහිටනවායි කියලා. මේවට ඉතින් කියන්න තියෙන්නේ මොනවද කියලා මම කියන්නේ නැහැ. තේරුම් ගත්ත අය තේරුම් ගන්න. මේවා වාචික දේවල් නෙවෙයි. මේවා ආර්ය පුද්ගලයෝ තමයි තෙරුවන් සරණ. දැන් බණ ආසා තෙරුම් ගත්තේනේ තෙරුවන් සරණ යනවායි කියලා කිව්වේ. බුදුහාමුදුරුවෝ ඉස්සරහා අපිට වගේ නිකම්ම පරම්පරාවෙන් තෙරුවන් සරණ හම්බුනේ නෑනේ. ඒත් වැඩේ තේරුණා මම දැන් පටිසෝතගාමී වෙනවා. ඒකයි එකෙන් කියන්නේ. අපට ඕන මේ ගෞතම සාසනය තුළ මේ රට තුළ මේ සමාජය තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව සැබෑ තෙරුවන් සරණ කරගන්නා වූ අය හදන්නට. එතකොට ඒ තෙරුවන් සඳහා පන්සලේ පිළිමේ ඕනෙත් නැහැ, බණපොත ඕනෙත් නැහැ, හාමුදුරුවෝ ඕනෙත් නැහැ. තමන් මේ මොහොතක් පාසා තෙරුවන් සරණ කරගන්න. මතක තියාගන්න. හාමුදුරුවොත් තෙරුවන් සරණ යන්න ඕන, ස්වාමින් වහන්සේත් දායක මහත්තයත් තෙරුවන් සරණ යන්න ඕන. හැමෝම යෝච බුද්ධංච ධම්මංච සංඝං සරණං ගතෝනේ. චත්තාරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං ඒතං සරණාගම්ම සබ්බ දුක්ඛා පමුංචතිනේ. දැන් ඔය වර්තමානයේ තෙරුවන් සරණකින් අනාගත බුදුන්ගේ ශාසනය නිවන් දකින්න ඉන්නට තෙරුවන් සරණ තියනවාද? නෑ. මේ සරණ ගියොත් සියලු දුකින් මිදෙනවා. එදාටනේ ඔබට මිදෙන්න හම්බ වෙන්නේ. එදාටයි ඔබට තෙරුවන් සරණ පිහිටන්නේ. අද වාචික සරණාගමනේ විතරයි. කායනිච්ච සරණං යාමි වාචායච සරණං යාමි මනසාපිච්ච සරණං යාමි කිය ඉතින් ඔය කවි කියා ඉන්නවා. අපිට මීට වඩා මේ සරල තත්ත්වයට වඩා ගැඹුරට මේක යන්න ඕන. මා දකින්නේ ආය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් හැමෝටම තොරව තෙරුවන් සසර දුකින් ඔබ මුදවනවා. මේ මොහොතේ මේ උපදින්නා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නොයවසීම, බාර නොගැනීම, ඇහි කනේ නාසයේ දිවේ කයේ තිත්තංචරන් නිසින්නවා සායනවා වර්තමානයේ භාවනා මධ්‍යස්ථානයයි. භාවනා කියන්නේ වඩනවනේ. වඩනවා. මේකට එකතු නොවෙන්න සතිය වඩනවා. අර තණ්හා උපාදාන භව වීම ප්‍රමාදයයි, ඒක නොවන එක අප්‍රමාදයයි. ඔන්න මේ වගේ තත්ත්වයට එනකොට ඔබට තේරෙවි සියලුම දෙනාට එකම දෙයයි කරන්න තියෙන්නේ. භාවනාවට ක්‍රම නැත. ක්‍රම ටික ඔක්කොම පොතට ගෙනත් දාගෙන ධර්මයේ නැතුව කෙලෙස් යටපත් කරන ක්‍රම උගන්වනවා. මොකටද? දුකින් මග අරින්න.
ඒ ඔක්කොම පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය අනිත්‍ය මේ දේවල් වරත්ත ගත්තෙන් පස්සේ ඔය මොන මොනවා හරි කරමින් කාලේ නසන්න යොදාගත්ත උපක්‍රම ප්‍රතිඵල නැහැ. දැන් මෙහිදී මොකද වෙන්නේ? ඔබගේ සංසුන් සිත වසාගෙන තිබුණා වූ නොසන්සුන් වීමේ හැකියාව ටික ටික මිය යනවා. කෙලෙස් නැසනවා කියන්නේ ඒකට නේද? ඒක නේද මම කිව්වේ නිල්හස ස්වභාවයෙන් තිබුණා වලාකුළු ආපු නිසා නොපෙනී ගියා. නිල්හස ඉතරක් තිබුණානේ. ඉතින් වලාලු ටික අයින් වුණාම නිල්හස තියෙනවානේ. ඒ වගේ බාහිර ක්‍රියාකලාපය නිසා ඔබ පස් දොරින් ලෝකෙත් එක්ක හැප්පෙනවා. ඒ ඔබේ හැප්පෙන ගතිය තියෙන නිසා. නමුත් මේ හැප්පෙන්න කෙනෙක් හැප්පෙන අදහසක් නැති විට බාහිර ක්‍රියාකලාපයන් දක්වන ප්‍රතිචාර නැති විට තවත් සංසුන් බවක්, තවත් නිහඬ බවක්, තවත් නොසැල්වෙන බවක්, තවත් අකම්පිත චිත්තං යස්ස නකම්පති පුට්ටස් ලෝක ධම්මේහි. ඔන්න හදාගන්න, මතු කරගන්න. හැමෝම ළඟ තියෙනවා මතු කරගන්න තම තමන් පෞද්ගලිකව මහන්සි වෙලා. ඔය ටික හොයාගන්න තේරුම් ගන්න තමයි සංසාරයේ ඇවිදලා ආවේ බෞද්ධ උනේ, බුද්ධෝත්පාදයක බුදුවේ, බුදුදහමහන්න තරම් කන් තිබුණේ, අවධානය යොමු කළේ. තවත් ඉතින් කියනවා නම් ගෙදර ඉන්න පුළුවන් විදිහට කොරෝනා වසංගතයක් ඇවිල්ලා බණහන්න හිතුනේ. වැඩි පිරිසක් මේ සඳහා යොමු වුණා. අපි දන්නවා ඒ සඳහා. දැන් තම තමන්ට වර්තමාන මොහොත තමයි භාවනා මධ්‍යස්ථානය, අනුගමනීය ප්‍රතිපදාව. කිසිදු යහපත් ක්‍රියාකාරකමක් අතහරින්න ඕනේ. ඒව තුළ මීට ඉස්සෙල්ලා හදාගත්ත මෝඩකම හැංගිලා ඉඳලා එනවා. අදාළ ශේස්ත්‍රවලදී මම ශේස්ත්‍ර ගණනාවක් පහුගිය දවස්වල පෙන්වලා තිබෙනවා. මව්පියන්ට දරුවල් හදන්න යාමේදී සහෝදර සහෝදරයන්ට ඉඩම් බෙදා ගන්නට යාමේදී සැමියා සහ බිරිඳට සොකී අදහස් නොගැලපීමේදී ගුරුවරයාට ශිෂ්‍යයන් අකීකරු වීමේදී ආයතන ප්‍රධානියාට සේවකයන් කම්මැලි වීමේදී රියදුරාට රථය එලවන්නට ඉඩ නැති විට අනිකුත් රථ රියදුරන් මගින් බාධා කිරීමේදී මේ ත්‍රිවිධ විතර්කයේ උපදින්නට ඇලෙන කාරණා ගැටෙන කාරණා සමාජයේ දෙනවා ඒ ශේස්ත්‍රවල. එතකොට දැන් මේ කතා කරන ආකාරයේ රියදුරු මහත්තයාට වාහනේ එලවන ගමන් භාවනා කරන්න පුළුවන්. තැපැල් කන්තරුවේ මුද්දර විකුණන කෙනාට මාරු සල්ලි ගෙනාවේ නැතුව කේන්ති තියෙන එකේදී භාවනා කරන්න පුළුවන්. ඔය විදිහට ඒ මොහොතේදී නාදිවාසිති පජහති පාවිච්චි කරන බව පඩි අඩු වෙන හේතුවක්ද ඒගොල්ලෝ දැනගත් එකක්ද නැහනේ. රහසිගත වැඩක් නෙමේක. රාජකාරීන් කාලයක් භාවනාවට ගියා කපන්න ඕන පඩි කියලා හැම කවුරුත් කියන එකක් නැහැ. ඒ මොහොතේදී තම තමන්ට අදාළ ශේස්ත්‍රය තුළ තමයි මේ ත්‍රිවිධ විතර්ක උපදින එක කල්ැතුව හඳුනා ගන්න තමන්ගේ මායя කොතනද හැංගිලා ඉන්නේ කොහොමද එන්නේ කියලා. මොන දේම සඳහා ශක්තිමත් වෙන්න. එකතු නොවීම පුරුදු කරලා බලවත් වෙනකොට එකතු නොවීම පිළිගන්නවා හිත. තවමත් ඔය පුරුදු කරලා නැහැ බලවත් වෙලා නැහැ නිසා එකතු වීම බලවත්. ඒ වැරද්ද ඔය තියෙන්නේ. බලන්න මම පැයක කාලයක් වර්තමාන මොහොත තුළ විතරක් කතා කළා නේද පංච උපාදානස්කන්ධය තුළ. ඕක තමයි ත්‍රිපිටකයේ සම්පූර්ණ බණවර. ඔක්කොගෙම කියන්න හදලා තියෙන්නේ ඕක තමයි. අදාළ කරුණු තේරුම් ගනිමින් අනුගමන ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වී බුදුන් වෙත යන මඟ විවර කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අරමුණු අතර පරලෝසපත් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අභිප්‍රායයෙන් යුතුව පවුලේ දූ දරුවන් විසින් මෙම උතුම් ධර්ම දානය සිදු කරන ලබන අතර ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලයේ පරලෝසපත් වන්ට යෙදුනා වූ කේ ස්වර්ණසිංහ සහ එම්.ඒ. කරුණාවති යන දෙමව්පියන්ටත් එච්.එම්. රත්නායක සහ එල්.එච්.ඩී. පොඩිමැණික යන දෙමව්පියන්ටත් චන්ද්‍රශ්‍රී සර්දාසේන හෙට්ටියේවා පියාණන්ටත් හෙන්රි සිරිමන් මුත්තනුවන් සහ මිත්තනියටත් ෂෙල්ටන් සොහොයුරා සහ සුජාතා සොහොයුරිය ඇතුළු පරලොවසපත් සියලුම ඥාතීන්ටත් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සැපවත් වේවා. උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණ පිණිස පසු කාලීනව මිනිසත් බව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි ඉතින් මෙහෙම වචනයක් දාගන්න මේ සියලු දෙනාටම පින් දෙන්න යන්න එපා. ඔක්කොම පරදත්ත උපජීවී කරනවා ඔබ හිතින් එතකොට. පින් කැමති අය පින් බලාපොරොත්තු නැහැ පින් අනුමෝදන් වේවා. මෙම උතුම් කුසල කර්ම ආනිසංසයෙන් ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සෑම සියලු දෙනාටම මේ භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මාර්ගය විවර වේවා. ඔබ හැම දෙනාටත්
මේ පුණ්‍යානුමෝදනාව නැමති දෙවෙනි පරමාර්ථයට වඩා මේ පළවෙනි පරමාර්ථය සඳහා පංච උපාදානස්කන්ධය නුවණින් දකින අනිත්‍ය තේරුම් ගන්නට නුවණ ලැබේවා. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං